ආයුබෝවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි අදත් ලෑස්ති වෙන්නේ මම්මගේ පුතාලත් එක්ක 9 ශ්‍රේණිය ඉතිහාසයේ දෙවෙනි පාඩම ගැන සාකච්ඡා කරන්න. අපි දැන් පුතේ සති දෙකක් පුරාවට මේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය ගැන මම්මගේ පුතාලත් එක්ක කතා කළා. පුතාලට මතක ඇතිනේ මං කිව්වා පුතේ 1815 වර්ෂයේදී 1815 කිවිසුම මගින් කොහොම හරි මේ ඌඩරට බ්‍රිතාන්‍යයන් විසින් යටත් කරගත්තා. ඉතින් පුතේ මේ යටත් කර ගැනීමත් එක්ක බොහෝ සිදුවීම් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඉතින් පුතේ මේ 1815 මේ බ්‍රිතාන්‍යයන් යටතට ගත්තට පස්සේ පුතේ මේ ඌඩරට ජීවත් වෙච්ච වැසියෝ මහත් අපහසුතාවයට පත් වුණා. ඉතින් පුතේ දැන් ඒගොල්ලන්ගේ රජතුමා නැති වෙලා වෙනත් බ්‍රිතාන්‍ය රජ කෙනෙක් පාලනයට ආපුවාම කොහොම ඇද්ද කියලා මගේ පුතාලට තේරෙනව නේද? අපේ මේ දේශීයව ඉන්න අපේ නායක වංශික හිටපු රජතුමාව නායක වංශ ගුණත් පුතේ ඒගොල්ලෝ අපේ ජාතිය වෙනුවෙන් සිටියේ. නමුත් පුතේ මේ බ්‍රිතාන්‍යයන් කියන්නේ වෙනම ජාතියක්. ඉතින් පුතේ මේ වෙනම ජාතියක් ඇවිල්ලා රට පාලනය කරන්න පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම වැසියන් මහත් අපහසුතාවලට පත් වෙනවා. ඊට පස්සේ පුතේ මේ බ්‍රිතාන්‍යයන් නිකන් හිටියද නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආධිපත්‍ය ටිකෙන් ටික පතුරව ගන්න උත්සාහ කළා. මෙහෙම පුතේ දැන් මේ ඇවිල්ලා මේ ආපු සොල්දාදුව පුතේ මොකද කළේ? උඩරට පුරාම ඇවිදින්න පටන් ගත්තා. මේ ඇවිදිනකොට පුතේ කොහොම දේවල් සිද්ධ වෙන්න ඇතිද? මේගොල්ලන්ගේ සිරිත් විරිත් අපේ සිරිත් වල විරිත් හා සමානයිද? නෑ පුතේ. මේගොල්ලන්ගේ සිරිත් විරිත් ආචාර ධර්ම සමාචාර ධර්ම අපේ මේ සිංහල වැසියන් එක්ක සිංහල වැසියන්ගේ සිරිත් විරිත් එක්ක එකට බද්ධ වුණේ නෑ. ඉතින් පුතේ මේ වැසියෝ මේ උඩරට පුරාම ඇවිදිනකොට ඇවිද්දා ඒගොල්ලන්ගේ මේ සිරිත් විරිත් මේගොල්ලන්ගේ තිබ්බ අමුතු දේවල් මේ සිංහල වැසියන්ට බලපාන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි පුතේ. කොහොම හරි පුතේ මේ උඩරට රජකම් කළේ එතකොට කවුද පුතේ? බ්‍රිතාන්‍ය රජ කෙනෙක්. මේ බ්‍රිතාන්‍ය රජතුමා පුතේ දැකලා තිබ්බද මේ සිංහල වැසියෝ? නැහැ මගේ පුතේ. එයාව කවදාවත් මේගොල්ලෝ ඇහැට දැකලා තිබුණේ නැහැ. නමුත් පුතේ ඒ කාලේ රජකම් කරපු මේ සිංහල රජවරු මේ වැසියෝ දැකලා තිබ්බා. ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි ඒගොල්ලන්ට තියෙන ගැටලු මේ රජතුමා ගාවට ගිහිල්ලා ඉදිරිපත් කරන්න හැකියාව තිබ්බා. විඩින් විඩ පුතේ ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් එක්ක පසු කාලීනව මේ වැසියන්ගේ හිතමනාපකම් ඇති වුණත් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් පුතේ මේ හරි මිනිස්සුත් එක්ක මේ වැසියෝ ගැන ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැන හරියට උදව් කරපු ඒගොල්ලෝ ගැන හිතපු රජ කෙනෙක් තමයි පුතේ මේ ඒ කාලේ රජකම් කරපු 1815 වර්ෂයට කලින් රජකම් කරපු මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඉතින් පුතේ නමුත් මේ බ්‍රිතාන්‍යයේ හිටපු මේ රජතුමා කවදාවත් මිනිස්සු හැට දැක්කේ නෑ. ඉතින් ඒගොල්ලන්ගේ මේ ගැටලුවක් දුක් ගැනවිලක් ඉදිරිපත් කරන්න කෙනෙක් හිටියේ නෑ. ඉතින් පුතේ මේ හේතු විතරක් නෙමෙයි පුතේ මේගොල්ලන් මේ සොල්දාදුවොත් එක්ක අමුතු භාෂාවලුත් මේ ශ්‍රී ලංකාවට ආවා. ඒ විතරක් නෙමෙයි පුතේ. මම මගේ පුතාලට කිව්වා මතකයි නේද පුතේ? ඒ කාලේ රජවරු විතරද පුතේ රජකම් කළේ? රජවරු විතරද මේ අපේ මේ උඩරට තිබ්බ නොයෙක් ප්‍රදේශ පාලනය කළේ? නෑ පුතේ. ඒ කාලේ මම පුතාලට කිව්වා විවිධ රදල ප්‍රධානී හිටියා කියලා. මගේ පුතාලට මතක ඇතිනේ. ඔය හැලී පොළනිල්ලමේ වීර පුරාණාපෝ ඒ වගේ රදලීන් හිටියා. නමුත් පුතේ මේ රදලීන්ට අපේ සිංහල වැසියෝ ගෞරව කළා. ඒගොල්ලෝ කියන දේවල් ඇහුවා. ඒගොල්ලත් එක්ක සමගියේ කටයුතු කළා. නමුත් පුතේ මේ අර සොල්දාදුව කවදාවත් මේ රදලීන්ට ගරු කළාද? නෑ මගේ පුතේ. ඒගොල්ලෝ මේ රදලීන්ව ගණන් ගත්තේවත් නෑ. ඉතින් පුතේ මේ හේතුවත් පුතේ මේ උඩරට මේ බ්‍රිතාන්‍යයන්ගේ මුදව ගන්න ඕනේ කියලා අපේ මේ සිංහලයට හිතෙන්න තවත් හේතුවක් වුණා. ඒ විතරක් නෙමෙයි මම මගේ පුතාලට කිව්වා නේද පුතේ මේ කාලේ මොනවැන්ද පුතේ මේ රදලීන් ආදායම් උපදවාගත්තේ? ඒගොල්ලෝ මේ ආදාස බදු අය කරන්න පටන් ගත්තා. ඉතින් පුතේ මේ රදලීන්ට බදු අය කරන්න හම්බ වුණාද? නෑ මගේ පුතේ.
මොකද ඒ කාලේ මම පුතාලට මතකයිනේ ගිය සතියේ පාඩමේදී කියලා දුන්නා මේ බ්‍රිතාන්‍යෝ බදු අය කරන්න අවුමිල් දාදොරු කියලා වෙන්නමම කොටසක් මදුරාසියෙන් ලංකාවට අරගෙන ආවා. ඉතින් පුතේ කොහොම හරි මේ බදු ආදායම අය කරගන්න බැරි වෙන්දා රදලෙයින්ට පහරක් වැදුනා. ඒ විතරක් නෙමෙයි පුතේ. දැන් මෙහෙම ඉන්නකොට පුතේ මේගොල්ලෝ කල්පනා කරනවා පුතේ මේ බහුතර සිංහල ජනතාව පුතේ ඒ කාලේ කොහෙද වාසය කළේ? ඒ කාලේ පුතේ කොහෙද වාසය කළේ? වෙල්ලස්සේ. මගේ පුතාලා අහලත් ඇති ඌව වෙල්ලස්ස. ඉතින් පුතේ මේ කාලේ මේ ඌව වෙල්ලස්සේ හිටියා පුතේ එක්තරා විදියට තනතුරක් තිබ්බා. වෙල්ලස්සේ මඩියේ මුහන්දිර. කවුද පුතේ? වෙල්ලස්සේ මඩියේ මුහන්දිර. ඊට පස්සේ පුතේ මේ බ්‍රිතාන්‍ය කලේ මොකද්ද පුතේ? මේගොල්ලෝ කල්පනා කළා මේ තනතුරට වෙන කෙනෙක් පත් කරන්න ඕනේ කියලා. සිංහලීට තිබ්බ මේ තනතුර ඒගොල්ලෝ අයින් කළා. ඒගොල්ලෝ කලේ හාජි මරික්කාල් කියන පුතේ මුස්ලිම් ජාතිකයෙකු මේ තනතුර සඳහා පත් කළා. කවුද පුතේ පත් කළේ? ඉතින් පුතේ මේ හාජි මරික්කාල් කියන කෙනා ඒගොල්ලෝ මොකද පුතේ කළේ? පත් කළා. ඉතින් පුතේ මේ මං කියපු ඒ හේතු වෙච්ච කාරණා හින්දා මේගොල්ලෝ කල්මේ අපේ සිංහල ජාතිය කල්පනා කරනවා කොහොම හරි මේ අපේ උඩරට මේ බ්‍රිතාන්‍යයන්ගෙන් බේරා ගන්න ඕනේ කියලා. ඉතින් පුතේ මේ හේතු හින්දා මේගොල්ලෝ කල්පනා කරනවා පුතේ අපි සටනක් දියත් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ඒ සඳහා අවශ්‍ය දේවල් සම්පාදනය කටයුතු දැන් සම්පාදනය කරගන්නවා. ඔන්න ඔහොම තමා පුතේ ඉතිහාසයේ සඳහන් වෙච්ච 1818 සටනත් 1048 සටනත් ඇති වුණේ. 1818 සටන පුතේ ඇති වුණේ ඌව වෙල්ලස්ස කියන ප්‍රදේශයේ. 1848 සටන වුණා පුතේ මාතලේ කියන ප්‍රදේශයේ තමා පුතේ සටන ඇති වුණේ. මම පුතාලත් එක්ක දැන් මේ වෙනකන් කතා කරපු කාරණා හේතුනේ පුතේ 1818 සටන ඇති වෙන්න වෙච්ච හේතු තමයි. ඉතින් පුතේ මේ හේතුත් එක්ක දැන් මේ සිංහල ජනතාව මොකද පුතේ කරන්නේ? මම පුතාලට කිව්වනේ ඒගොල්ලෝ මේ සටනක් කරන්න ඕනේ කියලා දැන් සූදානම් වෙනවා. ඒ කාලේ පුතේ දොරේ සාමි කියලා පුතේ පුද්ගලයෙක් හිටියා. මෙයා පුතේ සිංහලෙන් වෙනුවෙන් තමා පුතේ කටයුතු කරන්නේ. ඉතින් දැන් මෙයා පෙන්නනවා මෙයා සිංහලෙන් වෙනුවෙන් තමා කටයුතු කරන්න කියලා. ඊට පස්සේ පුතේ දොරේ සාමි මොකද්ද කරන්නේ? මගේ පුතේ මේ දොරේ සාමි උඩරටට ගිහිල්ලා මේ සටනට අවශ්‍ය කට්ටිය දැන් සටන් කරන්න තනියෙන් බෑනේ පුතේ. ඒකට වැසියෝ ඕනේ. ඉතින් යුද සෙබළු ඕනේ. ඉතින් මේ දොරේ සාමි මේ සටනට අවශ්‍ය කට්ටිය උඩරැටියන් එකතු කරනවා. ඉතින් පුතේ උඩරැටියොත් ඒ වෙලාවෙ ඉන්නේ පුතේ හරි කලකිරීමක ඉන්නේ. මේ සොල්දාදුවෝ හින්දා මේගොල්ලන්ගේ මේ නොයෙක් බදු ප්‍රතිපත්ති වගේ දේවල් හින්දා මේගොල්ලෝ හරියට කලකිරීමෙන් එන්නේ. ඉතින් පුතේ මේගොල්ලෝ දොරේ සාමිට කොහොම හරි එකතු වෙනවා. ඉතින් පුතේ මේ දොරේ සාමිට මේක එකතු වුණාම ඒ කාලේ හිටියා පුතේ වෙල්ලස්සේ ඒජන්තවරේ. මේ ඒජන්තවරයාට මගේ පුතේ ආරංචි වෙනවා කොහොම හරි දොරේ සාමි කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයා දැන් අපේ බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව සටනක් දියත් කරන්න හදනවා කියලා. ඊට පස්සේ පුතේ මොකද කරන්නේ? පුතා අර හාජි මරික්කාල් කියන මුස්ලිම් ජාතිකයාත් එක්ක පුතේ තවත් කණ්ඩායමක් අරිනවා පුතේ මේ දොරේ සාමි කියන කෙනාව මරණයට පත් කරන්න. ඉතින් නමුත් පුතේ ඒ වෙනකොට දොරේ සාමිගේ හිටපු උඩරට යුද්ධ සේනාව ඉතා ශක්තිමත් වෙලා තිබුණා. ඉතින් දැන් මේ හාජි මරික්කාල් යනවා පුතේ මේගොල්ලොත් එක්ක සටන් කරන්න. නමුත් පුතේ මොකද අවසානයේ සිද්ධ වෙන්නේ? ඒ වෙනකොට ශක්තිමත් වෙලා හිටිය අපේ සිංහල ජාතිය මේගොල්ලෝ සටන් කරලා කොහොම හරි මේ හාජි මරික්කාල් කියන කෙනා පුතේ මරණයට පත් කරනවා. ඊට පස්සේ පුතේ ඒ හාජි මරික්කාල් මරණයට පත් වුණාම මේක නැවත වතාවක් ආරංචි වෙනවා පුතේ කාටද? මේ ඒජන්තවරයාට ආරංචි වෙනවා හාජි මරික්කාල් මරණයට පත් වුණා කියලා. ඉතින් පුතේ මෙයා නිකන් ඉඳීද දොරේ සාමිට මේ යාළගේ ජයග්‍රහණය ලබා දීලා නෑ. මගේ පුතේ මේගොල්ලෝ කල්පනා කරනවා අපි නැවත වරක්
ආයි කණ්ඩායමක් අරින්න ඕනේ. මේ දොරේ සානුව ඇතුළු මේ සිංහල උඩරැටියෝ මේ කොහොම හරි මරණයට පත් කළා මේ උඩරට බලය Taman සතුව තියාගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ඒජන්තවරයා මොකද පුතේ කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ බදුල්ලේ උප ඒජන්තවරයා වූ විල්සන් හා ලෙෆ්ටිනන්ට් නියුමන් කියන දෙන්නව නැවත වරක් පුතේ මොකද කරන්නේ? ආපහු අර උඩරටට අරිනවා මේ දොරේ සාමිව මරණයට පත් කරන්න කියලා. නමුත් පුතේ මේ සටනේදී පුතේ මොකද වෙන්නේ පුතේ? ඒ සටනේදී අර විල්සන් කියන කෙනා පුතේ මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වුණාට පස්සේ පුතේ නැවත වරක් මේ බ්‍රිතාන්‍යයත් එක්ක ඇතිවෙච්ච සටනෙන් මේ උඩරැටියෝ ජයග්‍රහණය කරනවා. ඉතින් පුතේ දැන් සටන කෙමින් ව්‍යාප්ත වෙනවා. මේ බ්‍රිතාන්‍යයන්ට පහර වදිනවා. මේගොල්ලෝ කල්පනා කරනවා පුතේ මේකට අපි මොනවා හරි උපාය මාර්ගයක් දියත් කරන්න ඕනේ කියලා. මම පුතාලට කිව්වා මතකයිනේ පුතේ ඒ කාලේ හිටපු රදලියොත් සමහර රදලියොත් මේ කාටද උදව් කළේ පුතේ? මේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ට උදව් කළා. ඒ කාලේ පුතේ කවුද හිටියේ? මොනරවිල කැප්පෙටිපොළ. ඉතින් මේ මොනරවිල කැප්පෙටිපොළ කියන කෙනත් පුතේ කාලේ මේ බ්‍රිතාන්‍යයන්ට සහයෝගය දැක්වුවා. ඊට පස්සේ මේ බ්‍රිතාන්‍යය කරන්නේ මොකද පුතේ? මේ දොරේ සානුව ඇතුළු පිරිස පාලනය කරන්න කියලා පුතේ නැවත වරක් කැප්පෙටිපොළ ඇතුළු පිරිසට යුද උපකරණ දීලා මේ ගොල්ලන්වත් පුතේ නැවත වරක් අරිනවා අර සටනට. නමුත් පුතේ මේ මොනවා වුණත් පුතේ දැන් රදලියෝ කියන්නේ සිංහල ජාතියත් එක්ක ගනුදෙනු කරපු අපේ සිංහල ජාතිකයෝනේ. මේගොල්ලෝ සටනට ගියාම පුතේ උඩරැටියන් ඉල්ලා හිටිනවා පුතේ මේ කැප්පෙටිපොළ නිලමේතුමාගේ ඔයා ඒ බ්‍රිතාන්‍යයන්ට උදව් කරන්න එපා අපිට උදව් කරන්න කියලා. ඉතින් පුතේ මේ වෙලාවේ මම පුතාලා හිතන්නේ මොකක් වෙයි කියලාද? කැප්පෙටිපොළ අපිට උදව් කරයිද? බ්‍රිතාන්‍යයන්ට උදව් කරයිද? සිංහලලේ පුතේ සමහර වෙලාවට කකියන්න පටන් ගන්නවා. කොහොම හරි පුතේ මේ කැප්පෙටිපොළ නිලමේතුමාගේ එයාටත් දැනුණා මම උදව් කරන්න ඕනේ මේ සිංහල උඩරැටියන්ට කියලා. ඊට පස්සේ මොකද පුතේ මේ කලේ කැප්පෙටිපොළ නිලමේතුමා? එයාට ලබා දුන්න යුද උපකරණ සේරම බ්‍රිතාන්‍යයන්ට ලබා දීලා මෙයා අර සිංහල උඩරට සටන්කරුවෝ සමග එකතු වුණා. ඉතින් මම මගේ පුතාලට කිව්වනේ වෙල්ලස්සෙන් තමා පුතේ මේ 1818 පුතේ නිදහස් සටන පටන් ගත්තේ. දැන් වෙල්ලස්සත් පටන් ගත්ත එක පුතේ ඉතා ටික කාලයක් යනකොට පුතේ දුම්බර, හේවාහැට, හාරිස්පත්තුව, මාතලේ, නුවර කලාවිය, හත්කෝරළේ සහ පුතේ සබරගමු කියන ප්‍රදේශ දක්වා පුතේ මොකද වෙන්නේ? මේ සටන කෙමෙන් පුතේ ව්‍යාප්ත වුණා. දැන් මේ වෙනකොට පුතේ සටනේ වැඩිපුර ජයග්‍රහණය තිබ්බේ පුතේ සිංහල ජාතියට. දැන් බ්‍රිතාන්‍ය කල්පනා කරනවා දැන් අපිට පරාජය වෙන්නයි සිද්ධ වෙන්නේ. දැන් මේ සටන එන්න අපි අසාර්ථක වෙනවා. අපි මොනවා හරි මේ සඳහා මොකක් හරි කරන්න ඕනේ කියලා. ඉතින් පුතේ මෙහෙම දැන් කැප්පෙටිපොළ සටන් කරගෙන ඉන්නකොට පුතේ මේ සටනට තවත් අපේ සිංහල රදලියෝ උදව් කරන්න පටන් ගන්නවා. එහෙම උදව් කරපු කට්ටිය පුතේ කිහිප දෙනෙක්ම ඒ කාලේ හිටියා. මගේ පුතාලට මතකත් ඇති කැප්පෙටිපොළ නිලමේ, මඩුගල්ලේ දිසාව, කිව්ලේ ගෙදර මොහොට්ටිරාල, පිළිමතලාවේ, බූටෑවේ රාල සහ කොහොඹුරේ රාල කියන මේ රදලයිනුත් මොකද පුතේ කරන්නේ මේ සිංහල උඩරට වෙනුවෙන් එයාලගේ ශක්තිය ලබා දෙනවා. ඊට පස්සේ පුතේ දැන් කොහොම හරි දැන් මේක ළඟේ සහයෝගය හම්බුණා පුතේ. අපි පුතාලට මතක ඇතිනේ පුතේ. අපි එක්කෙනෙකුට දෙයක් කරන්න බැරි වුණාට පුතේ අපි කට්ටියටම එකතු වුණොත් ඕනේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් දැන් මේකත් එක්ක එන්නම පුතේ දැන් ඉංග්‍රීසියෙන් පරාජය වෙනවා. හැබැයි පුතේ මේ ඉංග්‍රීසියෙන් සතුව තිබ්බ පුතේ ඉතාමත් දක්ෂ සටන් ක්‍රමයක්. මම විතරක් නෙමෙයි ඒගොල්ලන්ට ඉතා වටිනා කියන යුද උපකරණ තිබුණා. ඉතින් පුතේ මේ ගරිල්ලා සටන් මේ උඩරැටියෝ සතුව තමා පුතේ ගරිල්ලා සටන් ක්‍රමයේ තිබ්බේ. නමුත් පුතේ බ්‍රිතාන්‍ය සතුව තිබ්බේ මොනවද පුතේ? යුද උපකරණ ශක්තිය. ඉතින් මේ ගරිල්ලා සටන් ක්‍රමයක් එක්ක පුතේ කොහොම හරි මම මගේ පුතාලට කිව්ව මතකයිනේ දළදා වහන්සේ තමා පුතේ අපේ
මුදු මල්කඩ වෙලා තිබ්බේ. ඒ දළදා වහන්සේ තමන් සතු කරගත්තොත් ඒගොල්ලන්ට උඩරට හෝ ඒ අදාළ ප්‍රදේශයේ අයිතිය රජකම හම්බ වෙනවා. කොහොම හරි පුතේ අපේ මේ සිංහල ජාතියේ හිටපු අය කොහොම හරි මේ දළදා වහන්සේ තමන් සතු කර ගත්තා. ඒ සතු කර ගැනීමත් එක්ක පුතේ මොකද උනේ? බ්‍රිතාන්‍යෝ දැන් පරාජිත වෙලා ඉවරයි. දැන් මේගොල්ලෝ කල්පනා කරනවා අපිට පරාජය නම් වෙන්න බෑ. අපි බොහොම අමාරුවෙන් මේ උඩරට අල්ලගත්තේ. මොකද පුතේ පෘතුගීසීන්ටත් බැරි වුණා, ලන්දේසීන්ටත් බැරි වුණා. අපි කොහොම හරි උඩරට ලඟ වුණා, උඩරට අල්ලගත්තා. කොහොම හරි කිවිසුම් ඇති කරගෙන මේක නම් කොහොමටත් දෙන්න බෑ කියලා. ඒගොල්ලෝ පුතේ හින්දා එක්තරා විදියක මොකද මම මගේ පුතාලට කිව්වා මතකයි නේද? මේ බ්‍රිතාන්‍යයන් කියන ජාතිය පුතේ මේ ඉංග්‍රීසි කියන ජාතිය හරිම නුවණක්කාරයි. ඒගොල්ලෝ මේ සඳහා ඉතා වටිනා උපක්‍රමයක් පුතේ මේගොල්ලෝ පාවිච්චි කළා. ඒ මොකක්ද දන්නවද පුතේ? ඒගොල්ලෝ ගාව තිබ්බා මාෂල් ලෝ හෙවත් යුද්ධ නීතිය මේගොල්ලෝ භාවිතයට ගත්තා. මේ මාෂල් ලෝ හෙවත් යුද්ධ නීතිය භාවිතයට ගැනීමත් සමග පුතේ උඩරටියෝ මහත් අසරණ තත්ත්වයට පත් කළා. ඒගොල්ලෝ මොනවද දන්නවද කළේ? ඒගොල්ලෝ කළේ ඒගොල්ලන් මේ අර උඩරට හිටපු මේ උඩරටියන් සතුව තිබ්බ දීපල හානි කළා, නිවාස වලට හානි කළා, ඒගොල්ලන්ගේ වන වගාවන් විනාශ කළා. මේවා විනාශ වෙනකොට පුතේ මොකද උනේ? පුතේ උඩරට යන් තිබ්බ මානසික ශක්තිය, කායික ශක්තිය හැමදේම එන්න පිරිහෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද උනේ පුතේ? උඩරටියෝ නැවත වරක් පුතේ පහළ බහින්න පටන් ගත්තා. ඉතින් පුතේ මේ පහළ බහින්න පටන් ගත්තත් එක්ක නැවත වාරයක් මොකද පුතේ උනේ? මේ උඩරට මේ බ්‍රිතාන්‍යයන්ට නැවත වරක් ඒගොල්ලන්ගෙන් අහිමි වේගෙන ගිය උඩරට නැවත වරක් ඒගොල්ලන්ට හිමි වෙන්න පටන් ගත්තා. ඉතින් පුතේ කොහොම හරි 1818 නිදහස් සටන අසාර්ථක වුණා. අපේ මේ සිංහල උඩරටියන්ට උඩරට බේරා ගන්න බැරි වුණා. මේකට පුතේ හේතු වෙච්ච හේතු කාරණා ගොඩක් වුණා. මම මගේ පුතාලට කිව්වා මතකද? ඒ කාලේ වුණා පුතේ මේ රදලෙයින් අතර නොයෙක් ගැටුම් ඇති වුණා කියලා. ඉතින් පුතේ මේ පෞද්ගලික වැටෙච්ච ගැටුණොත් මේ සටන අසාර්ථක වෙන්න එක්තරා හේතුවක් වුණා. ඒ විතරක් නෙමෙයි පුතේ මේ සටන සමහර වෙලාවට විධිමත් ලෙස සංවිධානය කරගන්නත් බැරි වුණා. අපි උනත් මගේ පුතේ වැඩක් කරනකොට අපි ඒක විධිමත් විදියට කළේ නැත්තම් මොකද වෙන්නේ? අපි එක වැඩක් පටන් ගත්තාම මේක මෙතනින් කරනවා, ආයි තව තැනකින් පටන් ගන්නවා, ඒක අතහැරලා තව තැනකින් පටන් ගන්නවා. නෑ මගේ පුතේ අපි මොන දේ කළත් ඒ දේ අපි පිළිවෙලට කරගන්න ඕනේ. මොකද අපි ඉගෙන ගන්න එක උනත් පුතේ හරි ලස්සනට විභාගවල උනත් පුතේ අපි වසර පටන් ගත්තාම මෙතන ඉඳන් ටික පාඩම් කළොත් අපිට වසර අවසාන වෙනකොට අපිට ඒ දැනුම ඔක්කොම අපේ සම්පූර්ණයි. නමුත් පුතේ අපි ඔක්කොම ඉගෙනගෙන ඉවර වෙලා අන්තිමට ඉවරුනාට පස්සේ පාඩම් කරලා විභාගය ලියනවා කියලා හිතුවොත් කවදාවත් අපිට ඒ විභාගේ ජයග්‍රහණය කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි පුතේ මේ සටනත් පුතේ විධිමත් විදියට සංවිධානය වෙලා තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි පුතේ මම පුතාලට කිව්වා මේ ඉංග්‍රීසියෙන් සතුව ලොකු යුද ශක්තියක් තිබ්බා. ඒගොල්ලෝ ගාව ලොකු යුද උපකරණ තිබ්බා. මේ යුද උපකරණත් එක්ක ගැටෙන්න තරම් ශක්තියක් අන්තිමට උඩරටියෝ සතුනේ නැහැ. ඉතින් පුතේ මේ හේතු හින්දා පුතේ කොහොම හරි සටන අසාර්ථක වුණා. ඉතින් පුතේ මේ සටනේ එක්තරා විදිහක නරක ප්‍රතිඵල කිහිපයකුත් ඇති වුණා. හැම දෙයකම පුතේ හොඳ වගේම තමයි මගේ පුතේ නරකත් තියෙනවා. ඉතින් කොහොමටත් බ්‍රිතාන්‍යෝ මේ අපේ සිංහල උඩරට අල්ලගත්තාම අපිට හොඳක් කොහොමටත් වෙන්නේ නැහැනේ. ඒ සටනට නායකත්වයේ දුන්න අයටත් පුතේ හොඳක් නම් උනේ නැහැ. මේගොල්ලෝ මොකද කරයි පුතේ? ඒගොල්ලෝ ඉතින් හැම වෙලාවෙම මොකද කරන්නේ? මේගොල්ලෝ මිනිස්සුන්ව මරා දමනවා. ඒ වගේ දේවල් මේගොල්ලෝ ඒ කාලේ බහුලව කළානේ පුතේ. ඒ වගේම තමයි මෙයාලා ඒ කාලේ සටනට නායකත්වයේ දුන්න කැප්පෙටිපොළ නිලමේතුමාව හා මඩුගල්ලේ වැනි අය යුද්ධ අධිකරණයේ මගින් මේගොල්ලන්ව වැරදිකරුවන් කළා. ඒ විතරක් නෙමෙයි පුතේ ඇහැලේපොළ නිලමේතුමාව මම මගේ පුතාලට ගිය සතියේ කිව්වා නේද? කොහෙටද පුතේ පිටුවහල් කළේ? මුරුසි දිවයිනට පිටුවහල් කළා. කොහොම හරි පුතේ මේ 1818 සටන අසාර්ථක වුණා. මේ සටන 1818න් පස්සේ පුතේ
ටිකින් උඩරට දැන් මේ සටනත් අසාර්ථක වෙලා උඩරට කොහොම නැවතත් බ්‍රිතාන්‍යයන් සතු වුණා. මෙහෙම කෙමෙන් කාලය ගත වෙනවා. මෙහෙම කාලය ගත වෙනකොටත් පුතේ උඩරැටියන්ට හිතෙනවා මෙහෙම නම් ඉඳලා හරියන්නේ නැහැ. අපි කොහොම හරි මේ අපේ උඩරට බේර ගන්න ඕනේ කියලා. මෙහෙම පුතේ අවුරුදු 30ක කාලයක් හිමින් කෙටි කාලයකුත් නෙමෙයි පුතේ අවුරුදු 30ක් කියන්නේ නේද? ඉතා ලොකු කාලයක්. සාමාන්‍යයෙන් අපේ ජීවිතයක නම් දැන් කාලය බලනකොට අපේ ආයු කාලයේ දෙකෙන් එකක් වගේ කාලයක් තමයි පුතේ මේ අවුරුදු 30ක් කියන්නේ. ඉතින් පුතේ ඒ වගේම තමයි පුතේ අවුරුදු 30කුත් ගත වෙන්න පටන් ගන්නවා. මේ පටන් ගන්නකොට උඩට හිතනවා අපි නැවත වරක් සටනක් දියත් කරන්න ඕනේ. කොහොම හරි මේ අපේ උඩරට බේර ගන්න ඕනේ කියලා. ඉතින් පුතේ මෙහෙම හිත ඉන්නකොට එක්තරා විදියක පුතේ අහඹු සිදුවීමකුත් සිද්ධ වුණා. මොකද පුතේ මේ බ්‍රිතාන්‍යව නිකන්ද පුතේ අපේ රටට ආවේ නෑ පුතේ. හැම ජාතියක්ම ආවේ ඒගොල්ලන්ට අපේ රටේ තියෙන වටිනා කියන කුළුබඩු වෙළඳ ද්‍රව්‍ය අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ අලෙවි කරලා ආදායමක් ගන්න. ඒගොල්ලෝ ඒවෙන් බදු අය කළා. ඒගොල්ලෝ මේ හින්දා තමයි පුතේ ලංකාවට ආවේ. ඉතින් පුතේ කොහොම හරි මේගොල්ලෝ කල්පනා කරනවා මේ ආර්ථිකය දියුණු කරගන්න ඕනේ. මේ ආර්ථිකයේ තියෙන මේවා ගැන අපි මේ තව දුරට ආර්ථිකය දියුණු කරගන්න මොනවද කරන්න ඕනේ වගේ දේවල් ගැන හොයලා බලන්න ඕනේ කියලා පුතේ. ඒ කාලේ මොකද කරන්නේ පුතේ? මේ බ්‍රිතාන්‍ය කරන්නේ පුතේ. ඒ බ්‍රිතාන්‍යයෙන් එනවා කවුද පුතේ? මේගොල්ලෝ එවනවා කොමිසම. මේ කොමිසම කොහොම හරි පුතේ අපේ ලංකාවට එන්නේ 1829 වර්ෂයේ. ඉතින් පුතේ මේ 1829 වර්ෂයේ ආපු මේ කොමිසම කොහොම හරි තොරතුරු රැස් කළා. ඒගොල්ලෝ මොකද්ද පුතේ? ඒගොල්ලෝ මේ එයාලට මේ තියෙන ගැටලු සම්බන්ධ තොරතුරු රැස් කළා. කොමිසමක් ලංකාව තුල පිහිටවනවා. මේක පිහිටවන්නේ මොන වර්ෂයේද පුතේ? 1832 වර්ෂයේ පුතේ මේ කොමිසම පිහිටවලා මේකේ කටයුතු 1833 වර්ෂයේදී පුතේ ආරම්භ කරනවා. මේකට අපි කියනවා පුතේ 1833 කෝල්බ්රුක් කොමිසම කියලා. මොකද්ද මගේ පුතේ? මේ 1833 පුතේ කෝල්බ්රුක් කොමිසම කොහොම හරි ලංකාවේ කටයුතු ආරම්භ කරනවා. මේකට අපි කියනවා කැමරන් කොමිසම කියලා. ඉතින් පුතේ මේ කෝල්බ්රුක් කොමිසම ආවට පස්සේ පුතේ මේ කොමිසමේ කටයුතු හරි ගොඩාක් බලපානවා පුතේ මේ උඩරැටියන්ගේ මේ ආර්ථික කටයුතු. ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ ජීවත් වුණේ පුතේ කොහොමද? ඒ කාලේ මම පුතේ තිබ්බේ අපේ රටේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක්. Tamanට අවශ්‍ය දේ තමෝම නිෂ්පාදනය කරගන්න ආර්ථික ක්‍රමයක්. ඉතින් පුතේ මේ හින්දා මේගොල්ලන්ට මේක බොහෝ ලෙස මේගොල්ලන්ගේ මේ ජන ජීවිතයට පුතේ බලපෑම් කරන්න පටන් ගත්තා. මේක පුතේ ඒ කාලේ පුතේ මේකට කියනවා 1833 කෝල්බ්රුක් ආණ්ඩුකම ප්‍රතිසංස්කරණය කියලා පුතේ හඳුන්වන්න පටන් ගත්තා. ඉතින් පුතේ මේගොල්ලෝ මොකද කරන්නේ පුතේ? මේගොල්ලෝ අර දේශීයව තිබ්බ මේ කෘෂි කර්මාන්තය වෙනුවට පුතේ මේ බ්‍රිතාන්‍යයන් වතු අගාව කරන්න පටන් ගන්නවා. ඉතින් පුතේ මේගොල්ලෝ වතු අගාව කරන්න පටන් ගත්තට පස්සේ මොකද කරන්නේ පුතේ? ඒ කාලේ පුතේ ඉඩම් අයිති වෙලා තිබ්බේ මිනිසුන්ට ඔප්පු තිබුණාද? නෑ පුතේ. ඒගොල්ලෝ කරන රාජකාරී වල හැටියට පුතේ මේ ජනතාවට රජතුමා පන්සල් වලින් පුතේ ප්‍රදානය කරපු ඉඩම් තමා පුතේ තිබ්බේ. මේ පන්සල් වලින් ප්‍රදානය කරපු ඉඩම් වල නින්දගම් කියලා කිව්වා. මේවට පුතේ පන්සල් ඔප්පුවක් තමා පුතේ තිබ්බේ. අද කාලේ වගේ පුතේ ඒගොල්ලන්ට ඔප්පු තිබුණ නෑ. ඉතින් පුතේ බ්‍රිතාන්‍යයන් මොකද්ද පුතේ දන්නවද කළේ? ඒගොල්ලෝ මේ අර උඩරැටියන් සතුව තිබ්බ බොහෝ ඉඩම් ඒගොල්ලෝ රජයට පවරා ගත්තා. Taman ගාව තියෙන දේවල් පුතේ අනුන් තව කෙනෙක් ගත්තොත් මොනවා හිතෙයිද? අපිට උනත් කේන්තියක් වෙනවනේ. ඉතින් පුතේ මේ උඩරැටියන්ට හරියට කේන්ති. මොකද ඒගොල්ලෝ මෙච්චර කල් ජීවත් වුණේ ඒගොල්ලන්ගේ කෘෂි කර්මාන්තේ ඒගොල්ලෝ මඩගොවි තැන කළා, හේන් ගොවි තැන කළා, සත්ත්ව පාලන කටයුතු වගේ දේවල් වලින් තමයි පුතේ ඒගොල්ලන්ගේ ප්‍රධාන ජීවනෝපාය කරගත්තේ. නමුත් පුතේ මේගොල්ලන්ට ඒවා කරගන්න තිබ්බ ඉඩම් මේගොල්ලෝ අහිමි කළා. ඒ විතරක් නෙමෙයි පුතේ මේගොල්ලන්ගේ ප්‍රමුඛ අවධානය යොමු වුණේ මොකටද පුතේ?
මේ වතු වගාව කෙරෙහි. ඒ හින්දා පුතේ දේශීය වශයෙන් කටයුතු කරපු මේ දේශීය වගාවන් පිළිබඳ මේගොල්ලෝ පුතේ මොනවද කළේ? කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඉතින් මේ හේතුව හින්දා පුතේ දේශීය මේ ව්‍යාපාර එන්න බිහෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මම මගේ පුතාලට කිව්වා නේද පුතේ ඒ කාලේ සුළු ආරවුල් විසඳන්න මොකද තිබ්බේ පුතේ? ගමේ තමා පුතේ ඒගොල්ලෝ ගම් සභා වගේ දේවල් පිටවගෙන තමා පුතේ මේ සුළු ආරවුල් විසඳුවේ. නමුත් පුතේ මේ බ්‍රිතාන්‍යයන් පැමිණීමත් සමග මේවා විසඳන බලතරත් මොකද පුතේ කළේ? මේවත් අර ඒගොල්ලෝ යටකට ගත්තා. ඉතින් පුතේ මෙන්න මේ හේතු හින්දා පුතේ මේගොල්ලෝ කල්පනා කරනවා අපි නැවත වරක් මොකද්ද කරන්න ඕනේ? සටනක් ඇති කරන්න ඕනේ කියලා. හැබැයි පුතේ මේ සටනට පුතේ නායකයෙක් හිටියේ නෑ ඒ කාලේ වෙනකොට. මේගොල්ලෝ කල්පනා කරනවා මේ අපි අතර ඉන්න ජනතාවගෙම නායකයෙක් බිහි කරගෙන අපි නැවත වරක් දැන් මේ වෙනකොට පුතේ මාතලේ ප්‍රදේශයේ තමා පුතේ මේ හිටපු ජනතාව තමා පුතේ කල්පනා කරේ අපි කොහොම හරි සටනක් කරන්න ඕනේ. ඒ කාලේ පුතේ මාතලේ ප්‍රදේශයේ තමා මේ බ්‍රිතාන්‍යය වැඩි වශයෙන් මේ වෙළඳ කටයුතු මේ අර වගාවල් වගේ දේවල් කරගෙන හිටියේ. ඉතින් මෙයාලා කොහොම හරි පුතේ මේගොල්ලෝ මේ මාතලේ ප්‍රදේශයේ නැවත වරක් සටනක් ඇති කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඒ කාලේ පුතේ හිටිය කවුද පුතේ? ටොරින්ටන් සාමණේරයා කියලා. එයාත් පුතේ බ්‍රිතාන්‍ය පාලකයෙක්. ඉතින් මේ ටොරින්ටන් සාමණේරයාට දැන් දැනෙනවා මේ සිංහලයෝ මොකක් හරි දැන් සටනක් කරන්න ඕනේ. මේගොල්ලෝ සටනක් කරන්න තමා ලෑස්ති වෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි පුතේ. ඒ හින්දා මේ ටොරින්ටන් සාමණේරයා පුතේ කාලේ බදු වර්ග කිහිපයක් ඇති කරනවා. මගේ පුතාලා අහලත් ඇති පුතේ. මුද්දර බද්ද, ඇඟ බද්ද, බලු බද්ද, කරත්ත බද්ද, ඒ වගේ පුතේ මේ තුවක්කු බද්ද වගේ විවිධ බදු වර්ග මේගොල්ලෝ මොකද කරන්නේ? මේ මහ ජනතාවට මේ මහ ජනතාවගෙන් අය කරන්න පටන් ගන්නවා. බලු බද්දකුත් අය කරනවා. මිනිස්සු පුතේ නිකන් ඉරි ඒගොල්ලන්ගේ තුවක්කුවටත් බද්දු අය කරනවා. ඇඟ බද්ද කියලා බද්දකුත් අය කරනවා. මේ අහකින් බල්ලන්ට බදු අය කරනවා. ඉතින් පුතේ මේගොල්ලෝ මොකද කරන්නේ? ඉතින් මේ බදු වලට මේ මිනිස්සු අතරේ විරෝධයක් ඇති වෙනවා. ප්‍රබල වශයෙන්ම පුතේ මේ විරෝධය ඇති වෙන්නේ මේ ඇඟ බද්දටයි බලු බද්දටයි පුතේ තුවක්කු බද්දටයි. මොකද පුතේ ඉතින් තුවක්කුවත් තියන් හිටියේ කාලේ ඒගොල්ලන්ගේ මේ ගොවිතැන් කටයුතු වලදී සහ මේගොල්ලන්ගේ ආරක්ෂාවට. ඉතින් පුතේ කොහොම හරි මේ බදු වර්ග හින්දා මේ මිනිස්සු අතර මේ සටනට තවත් එක්තරා විදියක හේතුවක් වෙනවා. ඉතින් පුතේ මේ බදු වලට දැන් අපි විරෝධ අද කාලේ මොකද්ද පුතේ මොනවා හරි වුණාම අපේ කට්ටිය කරන්නේ උද්ඝෝෂණ කරනවා. ඒ කාලේ පුතේ උද්ඝෝෂණ කියලා જાතියක් තිවිලා තියෙනවා. මොකද පුතේ මේ ටොරින්ටන් සාමණේරයාගේ මේ බදු වලට විරුද්ධව මේ උඩරට වැසියෝ මොකද්ද පුතේ කරන්නේ? උද්ඝෝෂණයක් කරනවා. ඉතින් පුතේ මේ උද්ඝෝෂණය කරනකොට නිකන් ඉඳීද පුතේ මේගොල්ලෝ? නෑ පුතේ. මොකද්ද කරන්නේ මේ උඩරටියෝ? මේ උද්ඝෝෂණය පාලනය කරන්න කියලා පුතේ ආයිත් නැවත වරක් කට්ටිය එවනවා. ඉතින් පුතේ මේ මහානුවර ඒජන්තවරයා හම්බ වෙන්න මේ උද්ඝෝෂකයෝ යනවා. ඒ ගිය වෙලාවේ පුතේ මේ බදු විරෝධී විසුරුවා හරින්න මොකද කරන්නේ පුතේ? අද නම් පුතේ පොලිසියෙන් හරිනවා කඳුළු ගෑස් ගහනවා. නමුත් පුතේ මේගොල්ලෝ කලේ ඒ කාලෙත් හිටියා පුතේ මේ පොලිස් නිලධාරී. ඉතින් පුතේ ඒ කාලේ හිටියා පොලිස් ලොකු බණ්ඩා දුන්විල කියලා පොලිස් නිලධාරියෙක්. ඉතින් පුතේ මෙයා ඒ කාලේ ගිය පුතේ දැන් වගේ ජිප් එකකින්ද? නෑ මගේ පුතේ ඒගොල්ලෝ මොකේද ගියේ පුතේ? අසු පිටින්. ඉතින් මේ අසු පිටින් ගිය මේ පොලිස් නිලධාරියට මොකද කළේ පුතේ? මේ උඩරට වැසියෝ වැටෙනකම්ම පහර දෙනවා. ඉතින් මෙහෙම පහර දුන්නාට පස්සේ මොකද වෙන්නේ පුතේ? ඉතින් පුතේ මේක කෙමින් මේකත් එක පටන් ගන්නවා නැවත වරක් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව මාතලේ ප්‍රදේශයේ තමා පුතේ මේ සිදුවීම සිද්ධ වුණේ. ඒ හින්දා පුතේ සටනක් නැවත වරක් කෙමින් ඇති වෙනවා. ඉතින් පුතේ කොහොම හරි 1848 ජූලි මාසයේ වන විට මාතලේ කුරුණෑගල නුවර කලාවිය තමන් කඩුව වැනි ප්‍රදේශවල මේ සටන කෙමින් ව්‍යාප්ත වී යනවා. නමුත් පුතේ සටන් කාමීන්ට මහනුවර නගරය අල්ලගන්න පුළුවන් වෙනවද? නෑ පුතේ. ඒ උත්සාහ දරුවත් ඒ උත්සාහයත්
අසාර්ථක වෙනවා. ඉතින් පුතේ ඒ කාලෙත් පුතේ මේ සටනට නායකත්වයේ දුන්න කිහිප දෙනෙක් හිටියා නායකයින්. ඒ තමා පුතේ කවුද? ගොංගාලේ ගොඩ බණ්ඩා, විපුරන් හප්පුවේවත් ෆ්‍රැන්සිස්කෝ සහ ඩිංගිරිලාල කියන අයත් මේ සටනට උදව් කළා. කොහොම හරි පුතේ 1848 ජූලි මාසයේ වන විට ගොංගාලේ ගොඩ බණ්ඩා මොකද කරන්නේ? ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් මොකද්ද පුතේ වෙන්නේ? දඹුල්ලේදී ඔටුනු පළ දිනවා. ඉතින් පුතේ මේ උටුනු පළ දීමේ උත්සවයට ඒ කාලේ පොතපතේ සඳහන් වෙනවා පුතේ ඉතා විශාල පිරිසක් සහභාගී වුණා කියලා. ඉතින් පුතේ මේ සටන පුතේ උඩරැටියන්ට දිනන්න ලැබෙනවද? නෑ පුතේ. ඒ සටනත් මේ උඩරැටියෝ අසාර්ථක වෙනවා. ඉතින් පුතේ මේ අසාර්ථක වෙන්නට හේතු උනේ මොනවද කියලා පුතාලා දන්නවද? ඔව් පුතාලගේ පෙළ පොතේ සඳහන් වෙනවා පුතේ මේ සටන අසාර්ථක වෙන්න හේතු. ඉතින් මම මගේ පුතාලට මේ සටන අසාර්ථක වෙන්න වෙච්ච හේතු කිහිපයක් මම මගේ පුතාලට කියලා දෙන්නම්. එකක් තමයි පුතේ ප්‍රධානම බලපෑපු හේතුවක් තමයි කඩහපොළ හිමි පුරන්නාපු ඩිංගිරිලාල කියන අය යුද අධිකරණයක් මගේ වරදකරුවන් කරලා වෙඩි තබා ඝාතනය කරනවා. බලන්න පුතේ කඩහපොළ හාමුදුරුවෝත් වෙඩි තබා තමා පුතේ කාලේ මේ බ්‍රිතාන්‍යයන් විසින් මොකද කරලා තියෙන පුතේ ඝාතනය කරලා. ඒ විතරක් නෙමෙයි පුතේ මේ බදු ප්‍රතිපත්ති වලට එරෙහිව උඩරට මෙන්ම පහත රට ප්‍රදේශවලුත් පුතේ විරෝධතා ඇති වෙනවා. මොකද පුතේ මෙයාලා උඩරටින් විතර බදු අය කළා නිකන් ඉඳීද? නෑ. ඒගොල්ලෝ මේ පහත රටිනොත් මේ බදු අය කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි පුතේ සටන ආරම්භයේදීම සිය හමුදා උපායශීලීව මෙහෙයවමින් ඉංග්‍රීසියෙන් ව්‍යාප්ත වීම පාලනය කර ගන්නවා. ඉතින් පුතේ මේ හේතු හින්දා සටන අසාර්ථක වෙනවා. හැබැයි පුතේ මේ සටනේ වෙච්ච එක්තරා විදියක හොඳකුත් නැති වුණා තමයි පුතේ. ඒ තමා පුතේ මේ සටනත් එක්ක මේගොල්ලෝ කල්පනා කරනවා පුතේ මේ බදු හින්දානේ පුතේ මේ සටන ඇති වෙන්න ප්‍රධාන මූලික හේතුව උනේ. ඒ හින්දා මේගොල්ලෝ කල්පනා කරනවා මේ බදු සංශෝධනය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ මේ සටනට හේතු හොයලා බලලා මේගොල්ලෝ මේකට වෙනම කමිටුවකුත් පත් කරනවා. ඒකේ කටයුතු හොයා බලන්න පුතේ බේලි කියන කෙනාගේ මූලිකත්වයේ තමා පුතේ මේගොල්ලෝ කමිටුවක් පත් කරනවා. ඉතින් පුතේ මේ කමිටුවේ යෝජනා අනුව ඒ බදු ටිකත් සංශෝධනය කරනවා. ඒ විතරක් නෙමෙයි පුතේ මේගොල්ලෝ මොකද කරන්නේ? වෙළඳ සැල් බද්ද සහ බලු බද්ද කියන එක අවලංගු කරලා මුද්දර බද්ද, තුවක්කු බද්ද, සායඟ බද්ද සංශෝධනය කළා. ඒ විතරක් නෙමෙයි පුතේ මේගොල්ලෝ මම පුතාලට කිව්වා මතකනේ 1818 දී මේගොල්ලෝ කොමිසමක් පත් කරපේ. කොමිසමෙන් මේගොල්ලෝ ගොඩාක්ම අවධානය යොමු කළේ 33 කොමිසමෙන් මේගොල්ලන්ගේ ආර්ථික සංවර්ධනයනේ. ඉතින් පුතේ මේගොල්ලෝ ඒ හින්දා වාරික මාර්ගය සහ වාරි මාර්ග කටයුතු පිළිබඳ බොහෝම අවධානය යොමු කරනවා. ඉතින් පුතේ කොහොම හරි මේගොල්ලෝ හැබැයි මේ දළදා වහන්සේ ඒ බාරකත්වයේ නම් පුතේ මේ අපේ සිංහල ජාතිය සතුව තිබ්බ මේ බාරකත්වයේ නැවතත් කවුද පුතේ අයිති කරගන්නේ? මේ බ්‍රිතාන්‍යයන් එයාලා සතු කරගන්නවා. ඉතින් මේගොල්ලෝ නැවත වරක් උඩරැටියන් සතුව තිබ්බ මේ අයිතිය මේ දළදා වහන්සේගේ අයිතිය නැති වෙලා යනවා. ඉතින් පුතේ මේ කොහොම හරි මේ 1818 සහ 1848 මේ සටන් දෙකම අසාර්ථක වෙන්න පටන් ගන්නවා. මේ සටන් අසාර්ථක වුණත් පුතේ මේ පැමිණි බ්‍රිතාන්‍යයන් මම පුතාලට කිව්වනේ ඒගොල්ලෝ වැඩිම අවධානය කළේ ඒගොල්ලන්ගේ මේ ආර්ථික භෝග, ඒගොල්ලන්ගේ ආර්ථික කටයුතු වර්ධනය කරගන්න. මොකද පුතේ මේගොල්ලෝ වියදම් කරන ප්‍රමාණයට වඩා මේගොල්ලන්ගේ ආදායමට වඩා මේගොල්ලන්ගේ පරිපාලන වියදම් වැඩි වුණා. ඉතින් මේගොල්ලෝ මේකට හේතු හොයලා බලනවා. ඉතින් පුතේ මේගොල්ලෝ මේම හේතු හොයාගෙන යනකොට මේගොල්ලෝ කල්පනා කරනවා මේගොල්ලන්ගේ මේ යපුම් කෘෂි කර්මාන්තය වතු වගාව දක්වාම ඒගොල්ලෝ ප්‍රවර්ධනය කරන්න ඕනේ කියලා. මේගොල්ලෝ ඒ හින්දා ඒ සඳහා මේකට ගැලපෙන භෝග වර්ග මොනවද? අපිට වැඩිපුර ආදායමක් ගන්න පුළුවන් මොන වගේ භෝග හිතෙව්වද කියලා මේගොල්ලෝ ඒගොල්ලන්ගේ අවධානය යොමු කරනවා. මොකද පුතේ
පුතාලට මම ඒ කාලේ තිබුණා පුතේ කුල ක්‍රමය කියලා. මොකද පුතේ මේ කෝල්බ්රුක් ආණ්ඩු ක්‍රමයත් එක්ක මේ කෝල්බ්රුක් මේ කුල ක්‍රමය සහ රාජකාරී ක්‍රමයට පුතේ බොහෝම පහර වදිනවා. ඒ කාලේ පුතේ මේ කුලමල ભેදය කියන එක ගොඩාක් බලපෑවා. ඒගොල්ලන්ගේ එක එක කරන රාජකාරිය හැටියට තමයි පුතේ මේගොල්ලන්ට වෙනම කුලයක් තිබ්බා. රෙදි හොදන අයට වෙනම, කුඹල් කර්මාන්තය කරන අයට වෙනම, එතකොට රජමාලිගයේ කටයුතු කරන අයට වෙනම. ඉතින් මේ රජතුමා වුණත් පුතේ ඒ කාලේ ඒගොල්ලන්ට සැලකුවේ පුතේ ඒ කුල ක්‍රමය පදනම් කරගෙන. ඒගොල්ලෝ ඒ වගේම තමා පුතේ රජතුමාගේ කැමැත්ත අනුව තමා පුතේ මේගොල්ලන්ට ඉඩම් කඩම් පවා මේ නින්දගම් පවා පළවෙනි ඉඩම් පවා ලබා දුන්නේ. ඉතින් පුතේ මේගොල්ලෝ කරන වැඩේ දැන් මේ කුල ක්‍රමයෙන් පුතේ අපේ ශ්‍රමය ලබා දුන්නේ. කුඹල් කටයුතු කරන අය කුඹල් දේවල් කරනවා. මෙතකොට මේ රෙදි හොදන අය රෙදි හොදනවා, රන් කර්මාන්තය කරන අය රන් කර්මාන්තය කරනවා. මේ ශ්‍රමය පුතේ ව්‍යාප්ත වෙලා තිබ්බේ මේගොල්ලන්ගේ කුලයක් එක්ක. නමුත් මේගොල්ලෝ බ්‍රිතාන්‍ය මොකද කල්පනා කරන්නේ මේගොල්ලන්ගේ රාජකාරිය මේගොල්ලන්ගේ ශ්‍රමය මේ ගොවිතැන් කටයුතු සඳහා ඒ කියන්නේ පුතේ මේගොල්ලන්ගේ මේ අර වතු වගාව කෙරෙහි අවධානයට මේගොල්ලන්ව ගන්න ඕනේ කියලා. ඉතින් පුතේ මේ හින්දා මේගොල්ලෝ අර යුරෝපීය ආభాසය යොදාගෙන පුතේ මේගොල්ලෝ නව ආර්ථික වෙනස්කම් ඇතිකරන්න පටන් ගන්නවා. ඉතින් පුතේ මේ බ්‍රිතාන්‍යයන් වතු වගාව කෙරෙහි අවධානය යොමු වීම සමග රාජ්‍යයේ ඉඩම් විකුණන්න පටන් ගන්නවා. ඒ කාලේ පුතේ මේ රජයේ සතු වෙලා තිබ්බ මේ ඉඩම් විකුණන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් බ්‍රිතාන්‍යයන් මොකද කරන්නේ පුතේ මේ ඉඩම් විකිණීමේ ක්‍රමයක් ආරම්භ කරනවා. මේකෙනින්ද පුතේ උඩරට වැසියන්ට පහර වදිනවා. මොකද ඒගොල්ලන්ගේ තිබ්බ ඉඩම් ඒගොල්ලන්ගෙන් අරගෙන Taman සතු කරගන්නවා. ඒ විතරක් නෙමෙයි පුතේ මේ ඉඩම් ඕනනම් ඕන කෙනෙකුට හැබැයි මිලදී ගැනීමේ හැකියාවක් තිබුණා. අපේ දේශීයයිට විතරද පුතේ නෑ පුතේ ඕනෑම යුරෝපයෙන් උනත් ඇවිල්ලා මේ අපේ රටේ තිබ්බ මේ අපේ උඩ රටේ සතුව තිබ්බ ඒ සාරවත් පස් සහිත ඒගොල්ලෝ අයිති කරගෙන තිබ්බ ඉඩම් මේගොල්ලන්ට ඕනනම් මිලදී ගැනීමේ හැකියාවක් තිබ්බා. මේකට අවශ්‍ය සියලුම වැඩ කටයුතු කොහොම හරි මේ බ්‍රිතාන්‍යයන් විසින් ඒගොල්ලෝ කොහොම හරි මේ දේවල් ක්‍රියාත්මක කළා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කළේ? දැන් පුතේ මේ යුරෝපා ජාතීන් ඇවිල්ලා ඉඩම් අරගෙන මේ වතු වගාව කරනකොට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට මේගොල්ලෝ මොකද කළේ? මේ අරමුණු යාළගේ අරමුණු වලට ගැලපෙන විදිහට ප්‍රතිපත්ති නැවත සංශෝධනය කළා. ඉතින් පුතේ මේ මම පුතාලට කිව්වනේ ඒගොල්ලන් මේවා වැඩිපුර ලාභ ගන්න පුළුවන් වගාවන් පිළිබඳ අවධානය යොමු කළා කියලා. පුතා ඒ කාලේ අපේ රටේ ප්‍රධාන භෝග කිව්ව මොනවද පුතේ? තේ, පොල්, රබර්. ඉතින් පුතේ මේ තේ, පොල්, රබර් කියන එක ලංකාවේ වතු වගාව විදියට හඳුන්වලා දුන්නේ පුතේ මේ බ්‍රිතාන්‍යයන්. එක්තරා විදියකින් බලනකොට පුතේ ඒගොල්ලෝ විදේශීය ජාතිකයක් වුණත් ඒගොල්ලන්ගේ අරමුණු වෙනුවෙන් ක්‍රියා කළත් පුතේ අපේ රටට අපිට ඒක ලොකු වාසියක් වුණා. මොකද පුතේ අදත් අපේ රටේ මේ තේ පොල් රබර් කියන කර්මාන්තවලින් විශාල ආදායමක් ලබා ගන්නවා. ඉතින් පුතේ කොහොම හරි පුතේ මේගොල්ලෝ කෝපි, සින්කෝනා, කොකෝවා, තේ පොල් රබර් කියන මේ වැවිලි වර්ග පහ පිළිබඳව තමයි පුතේ මූලිකම අවධානය යොමු කළේ. ඉතින් පුතේ කොහොම හරි පුතේ මේගොල්ලෝ මොකද කළේ? මුලින්ම පුතේ කෝපි වගාව පිළිබඳව තමයි පුතේ අවධානය යොමු කළේ. ඒ හින්දා පුතේ අර 1822 වර්ෂයේදී පුතේ ජෝෂ් බර්ඩ් කියන කෙනාගේ ප්‍රධානත්වයේ පුතේ ගම්පොළ සිංහපිටියේදී පුතේ පළවෙනි කෝපි පැලේ හිටවලා පුතේ කෝපි වත්තක් මොකද පුතේ ඒගොල්ලෝ ඇති කරනවා. ඊට පස්සේ පුතේ 1824 දී එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරයා විසින් මොකද පුතේ කරන්නේ? ගන්නෝරුවේදී සිය පෞද්ගලික ඉඩමකට කෝපි වගාව කරගෙන යනවා. ඉතින් පුතේ මේ කෝපි වලට අපේ මේ දේශීය කෝපි වලට ඒ කාලේ ලොකු ඉල්ලුමක් තිබුණා. තව අදටත් පුතේ එහෙමමයි මේ දේශීය කෝපි තේ කියන දෙකටම විශාල ඉල්ලුමක් විදේශිකයින්ගෙන් තියෙනවා. ඉතින් පුතේ මේ කෝපි වගාව ශීඝ්‍රයෙන් දියුණු වෙනවා පුතේ. හැබැයි පුතේ 1848 පස්සේ ඇති වූ ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම මේකටත් හැබැයි පුතේ බලපානවා. මේගොල්ලෝ කෝපි විතරක් හිටවලා නිකන් ඉන්නවද පුතේ? නෑ පුතේ. ඒගොල්ලෝ මොකද පුතේ ඊට පස්සේ කරන්නේ? තේ වගාව කරනවා, රබර් වගාව කරනවා, සින්කෝනා හේවත් කොකෝවා වගාව මේගොල්ලෝ කරනවා. හැබැයි පුතේ මේ රබර් ගැන නම් මේ අපිට ආසන්නම තියෙන ගම්පහ කියන
ප්‍රදේශයේ තමා පුතේ දැනට දැනට පුතේ හෙන්රත්ගොඩ උද්භිද උද්‍යානයේ තමා පුතේ පළවෙනි මේ රබර් පැලය රෝපණය කරලා තියෙන්නේ. ඉතින් මගේ පුතාලාට එතෙන්ට ගියොත් බලා ගන්න පුළුවන්. දැන් පුතේ පැලේ නෑ නමුත් එතන ඒක නැටුම් විදියට පුතේ ඒගොල්ලෝ අපිට බලන්න තියලා තියෙනවා. ඉතින් කොහොම හරි පුතේ මේ වතු වගාව දියුණු වේගෙන එනකොට පුතේ මේගොල්ලෝ ඒකට අවශ්‍ය පුතේ වාරි මාර්ග දියුණු කරනවා. සමුපකාර ක්‍රමය ඇති කරනවා. මොකද පුතේ මේ වාරි මාර්ග ක්‍රමයේ දියුණුලා නොතිබුණොත් මේගොල්ලන්ට මේ වගාවල් කරගෙන යන්න පුළුවන් ද පුතේ? නෑ. ඒ හින්දා මේගොල්ලෝ විවිධ පුතේ මේ බ්‍රිතාන්‍යයන් විසින් විවිධ දෙපාර්තමේන්තු ඇති කරනවා. ඒ අතරින් පුතේ ප්‍රධානම දෙපාර්තමේන්තුව උනේ පුතේ මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව. මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇති කරලා පුතේ මේගොල්ලෝ ඒ අමතරව සමුපකාර සමිති පිහිටවනවා. ඉතින් පුතේ මේ සමුපකාර සමිතිය හරහා ජනතාවට පුතේ අඩු පොලියට ණය ලබා දෙනවා. එතකොට පුතේ ඊට විතරක් නෙමෙයි පුතේ ණය බාර අඩු කරලා ගොවි ජනතාවට සහනත් ලබා දෙනවා. ඉතින් පුතේ මෙහෙම අපිට අඩු පොලි ණය දෙනවා. අපිට මේ ණය බාර අඩු කරනවා. මෙහෙම වෙනකොට පුතේ ඒ කාලේට මේ අපේ සිංහල ජාතියේ ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තිය ටික දියුණු වෙනවා. ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ඉහළ යනවා. ඒකත් එක්ක පුතේ මේ සම්පකාර ව්‍යාපාරයේ පුතේ අද දක්වා පුතේ කෙමෙන් ව්‍යාප්ත වෙලා අදට පුතේ මේ සම්පකාර ව්‍යාපාරයේ පුතේ නොනැසී පවතිනවා නේද? මගේ පුතාලා අහලා ඇතිනේ නේද පුතේ? ඔව් මේ සම්පකාර කියන එක මගේ පුතාලා ගිහිල්ලාත් ඇතිනේ. ඉතින් පුතේ කොහොම හරි මේගොල්ලෝ සම්පකාර ක්‍රමයක් දියුණු කරගෙන යනවා. වැව් වමුණොත් ප්‍රතිසංස්කරණය කරනවා. ඒ කාලේ හිටපු පුතේ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරයා මොකද කරන්නේ පුතේ? එයා තමා පුතේ කාලේ වාරි මාර්ග කර්මාන්තය වෙනුවෙන් පුතේ ලොකු මෙහෙයක් ඉටු කරනවා. ඒ විතරක් නෙමෙයි පුතේ විලියම් ග්‍රෙගරි කියන ආණ්ඩුකාරයා පුතේ අනුරාධපුරයේ බසවක්කුළම සහ තිසාවැව මැද වච්චිය වැව වගේ වැව් කාන්තලේ වැව ඇතුළු වැව් ගොඩාක් මේගොල්ලෝ මොකද පුතේ කරන්නේ? ප්‍රතිසංස්කරණය කරනවා. ඒ අමතරව පුතේ ආතර් ගෝඩ් කියන ආණ්ඩුකාරවරයා වලවේ ගඟත් මෙයා මොකද කරන්නේ පුතේ? ඒකත් ප්‍රතිසංස්කරණය කරනවා. කොහොම හරි පුතේ මේ ලංකාව වටේ තිබ්බ වැව් වමුණුත් මේ බ්‍රිතාන්‍යයන්ගේ මේ වගා කර්මාන්තයේ හින්දා පුතේ මේ වතු වගාව නිසා දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් පුතේ ඔහොම තමා පුතේ අපේ ලංකාවට බ්‍රිතාන්‍ය ආවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ විසුම් ඇති කරගත්තා. ඒගොල්ලන්ගේ වාසියට තමා පුතේ මේ විසුම් ඇති කරගත්තේ. නමුත් පුතේ ඒවෙන් අපේ ජාතියට වෙච්ච වාසි සහගත දේවලුත් තිබුණා. ඒවා කරලා ඒත් එක්ක පුතේ ඒගොල්ලෝ 1848 1818 සටන වගේ සටනොත් ජයග්‍රහණය කළා. කොහොම හරි පුතේ ඒගොල්ලෝ කෙමෙන් මේ බ්‍රිතාන්‍ය බලය අපේ රටේ ව්‍යාප්ත කරගත්තා. ඉතින් මගේ පුතේ ලන්දේසීන් පෘතුගීසීන් වගේම බ්‍රිතාන්‍යයන් පුතේ ඒගොල්ලන්ගේ මේ විදේශිකයෝ අපේ රටේ බලය අත්පත් කරගත්තා. දැන් මම මගේ පුතාලත් එක්ක පළවෙනි පාඩමේදී ලන්දේසීන් කොහොමද බලය පවත්වා ගත්තේ? ඊට පස්සේ බ්‍රිතාන්‍යයන් කොහොමද අපේ රටේ ඒගොල්ලන්ගේ කටයුතු කරගෙන ගියේ කියලා මම පුතාලත් එක්ක දැන් කරුණු සාකච්ඡා කළා. ඉතින් දැන් මම පුතේ මේ පාඩම් දෙකම දැන් අවසానයි. ඉතින් පුතේ අපි දැන් මේ පාඩම් දෙකේම තියෙන ගැටලු සම්බන්ධව තමයි පුතාලත් එක්ක අපි ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න පටන් ගන්න. ඉතින් මගේ පුතාලගේ පෙළ පොත් අරගෙන මේ පාඩම් දෙක පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා මේවා පුතාලට තියෙන ගැටලු මොනවද? මේ අපි මේ වැඩිපුර අවධානය යොමු කරන්න පුළුවන් මේ විභාගෙට එන්නේ මොනවද? ඒ වගේ කරුණු පිළිබඳ පුතාලා හොඳට අවබෝධයක් ලබා ගන්න. මේ පහුගිය පාඩම් පිළිබඳ වැඩිපුර අවධානය යොමු කරලා පුතේ ඕගොල්ලන්ගේ මේ ඉතිහාසය කියන තව පොත්පත් පරිශීලනය කරලා පුතාලට අවශ්‍ය නම් පුතාලට ඉන්ටර්නෙට් එක හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ පුතේ අදට තියෙන කාලය අවසන් වෙනවා. ඉතින් පුතාලට මම මේ පාඩමේ නැවත වරක් ප්‍රශ්න කිහිපයක් පුතාලට ඉදිරිපත් කරන්න පුතාලගේ WhatsApp ගෲප් එක හරහා පුතාලේ ප්‍රශ්න වලට පිළිතුරු සපයලා පුතාලගේ මේ ඉතිහාසය දැනුම තවදුරටත් වර්ධනය කරගන්න කියලා මම පුතාලගේ ඉල්ලා හිටිනවා. ඉතින් මම පුතේ ඔයාලට ආයුබෝවන්.